එකනේ ක්වෙස්චන් ක්වෙස්චන් තුනේ නාර ක්වෙස්චන් ඉන්නේ ये उर्दू प्रोग्राम සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අද දින වෙසක් පොහොය දිනේ අපේ කෙටි ධර්ම දේශනාව ඉදිරිපත් කරනවා. ඒ වගේම පළමුවෙන්ම පන්සිල් සමාදන් වෙලා අපි බුද්ධ පූජාව පවත්වමු. පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากัมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි දැන් සකස් කරගත්තා වූ ගිලම්පස බුද්ධ පූජාව ලෝතර බුදුරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා කියා මා සමග මේ ගාථා කියන්නේ. ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අද දින විශේෂයෙන්ම වෙසක් පොහොය දින අතීතයේ යම්කිසි සිදුවීම් කිහිපයක් මතක් කරනවා. මේට සාරාංශකේ කල්ප ලක්ෂයකට පෙර සුමේද තාපසව දීපංකර සර්වඥන් වහන්සේ ප්‍රධාන සාර ලක්ෂයක් රහතුන් වහන්සේලා වෙත සෝකීය ජීවිතේ පරිත්‍යාගයෙන් මේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට සුමේද තාපසව මේ ජීවිත පූජාවෙන් මේ විදිහට අධිෂ්ඨාන කරා. බුදු අද මා ඒ දණ්ඩක් කොට වඩිත්වා මමද ලෞතර බුදු බවට පත්ත සත්‍ය සංසාර සාගරෙන් ඊතර කරවන්නේ මේ විදිහට ප්‍රාර්ථනා කළා. දීපංකර බුදුරජාණන් වහන්සේ මේ බෝසත්යන් වහන්සේව දැක මේ විදිහට කල්පනා කළා. මේ මිනිසෙක් ඉනුත් පුරුෂයෙක් හේතු සම්පත් ඇතිසේ බුදුන් දුටුවා තපස් කෙනෙක් ධානලාභී අධිකාරත්වයෙන් යුක්තයි බුදු බව පතා මේ විදිහට මෙතන ඒ දණ්ඩක් මෙන් වැතිරුණා. මේ විදිහට කල්පනා කළා මේ ධර්මය අට දෙන මොහු කෙරේ විද්‍යාමාන වෙනවා. මේන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මැත්තේ ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ලෝයේ උප්පත්තිය ලැබෙනවා සම්බුද්ධත්වයට පත් වෙනවා මේ විදිහට ප්‍රකාශ කරනවා. ඒක පාළි වලින් කියනවා නම් පස්සත ඉමන් තාපසං ජටිලං උග්ගතාපනං අපරිමේයෝ ඊතෝ කප්පේ අයං බුද්ධෝ භවිස්සති. මේ ප්‍රථම නියත විවරණය මේ විදිහට දේශනා කළා. දීපංකර සර්වඥන් වහන්සේ
ඒ බෝසත්යන් වහන්සේ වටා සමන් මල් 8 මිටක් ගෙන නමස්කාර පූර්වක ගෞරව කොට එයින් පිටත් වුණා. මෙතෙන් සිට මේ තරුණයා කල්පනා කරා බුද්ධත්වයේ ලබන්නේ කොහොමද? බුද්ධත්වයේ ලැබීමට මොකද්ද පුරන්න මොනවද පුරන්න ඕනේ? පාරමිතා. මේ විදිහට කල්පනා කළා දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෙත්තා උපේක්ෂා කියන මේ දස පාරමිතා. ඒ වගේම සංසාරේ දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියන මේ පාරමිතා සමතින්ස පාරමිතා 30 බුද්ධත්වයේ පත්වන්නට සංසාරේ පුරන්නට පටන් ගත්තා. ඒ අවසාන මනුස්ස ලෝකයේ ඉපදීමට පෙර වෙසතුරු ආත්ම භාවයේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපද සන්තුසිත දිව්‍ය රාජයා නමින් ප්‍රසිද්ධ වුණා. දසදහස සක්වල දිව්‍ය බ්‍රාහ්මයෝ ආරාධනා කරා. ඒ ආරාධනාව මේ පාළි වලින් සඳහන් වෙනවා. කාලෝ යන්තේ මහවීර උපජ්ජි මාත් කුච්චයන් සදේවකං තාරයන්තෝ බුඤ්ජිසු අමතම් පදං. මේ විදිහට මේ මහවීරයන් වහන්සේ මේ මව් කුසේ උප්පත්තියට මේ කාලයයි කියා මේ විදිහට ආරාධනා කරනවා. ඒ දෙවියන්ගේ ආරාධනාව නුවණින් කල්පනා කරලා කාලං දීපංච දේශංච කුලං මාතර මේවච ඒතේ පංච විලෝකෙත්තා උප්පජ්ජಂತಿ තථාගත කාලය දීපය දේශය මව් කුස මේ ওই විදිහට ඒ අවශ්‍ය කාරණා එතන පහක් තියෙනවා. කාලය දීපේ දේශය කුලය මව. ඒ කුලය කියන එක එතන ප්‍රධාන වෙනවා. මොකද රාජ පරම්පරාවක ඉපදිලා එහෙම අභිනිෂ්ක්‍රමණය කරාම ඔය බමුණන්ගේ බමුණු මත වලට පහර දෙන්න ඉත ලේසි. බමුණන්ගේ තිබුණානේ නොඑක් මතාන්තර. මෙයා මේ උසස් කුලයකින් නෙමෙයි මේ විදිහට. එම නිසා ඒ රාජ කුලයක උප්පත්තිය ලැබිය යුතුයි. තව එකක් තමයි මේ බෝසත්යන් වහන්සේ යම්කිසි දනවකට ගමකට ගියාම ඒ පළාතේ ඉන්න රජ ඒ ප්‍රාන්තේ ඉන්න රජ සලකනවා. රාජපුරුෂයන් සමහර විට යොදවන ආරක්ෂාව සැලසෙනවා. මොකද ඒ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයෙක් කියලා. ඉතින් ඒකත් විශේෂ දෙයක්. මොකද බෝසත්යන් වහන්සේගේ පාරමිතා ශක්තිය හේතු කොටගෙන පුරුලද පාරමිතා බලයෙන් නොඑක් අවස්ථාවල හිරිහැර බාධක පැමුණුනාට ඒවා ජය අරගෙන ඉදිරියටම බුද්ධත්වයට කරා යන්නට පුළුවන් වෙනවා. මෙසේ දඹදිව මධ්‍යම දේශයේ කපිලවස්තුපුරයේ සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග බිසවන මහා මායා මෙහෙසිය කුස ඇසල් පුණු පොහෝ දින පිළිසිඳගෙන දසමසක් සම්පූර්ණ වීමෙන් මව් කුසින් බිහිවි ලුම්බිනි සාල වනෝද්‍යානදී බිහි වුණා. මව් කුසින් එළ මේ පින්නතුන් විතර අහලා ඇති සිද්ධාර්ථ උප්පත්තිය ලංකාවේ මේ කාලේ නම් නෑ. මේ කොරෝනා රෝගය නිසා නොත් වෙන කාලවල මට මතකයි නාට්‍ය සංදර්ශන ඔය විදිහට පෙන්නනවා. සිද්ධාර්ථ උප්පත්තිය විශේෂ දිනයක් වෙසක් දිනේ. දසමසක් සම්පූර්ණ වීමෙන් මව් කුසින් ලුම්බිනි සාල වනෝද්‍යානයේදී බිහි වුණා. වෙසක් පුණු පොහෝ දිනයක බිහි වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. උප්පත්තියම එසේ ලොව දිනු මහා බෝසතාණන් වහන්සේ දසදික් බලා තමන්නා සම කෙනෙකු නොදැක සත් පියවරක්
උතුරු දිගට වැඩ සත්වෙනි පාදාන්තයේ සිට අග්ගෝ හමස්මි ලෝකස්ස චෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ආයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝ. මේ විදිහට තමන් අභීතෝ සිංහනාද පැවැත්වුවා. මේ බෝසත්යන් වහන්සේ මාලිගාවේ පිට අර උප්පත්ති ලැබුව අවස්ථාවේදී බමුණ ගෙන්නලා අනාගතය ගැන අහපු අවස්ථාවේදී සමට බාල වූ ඒ බමුණෙක් ප්‍රකාශ කරා මෙයා ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා. මේ ගිහිගේ අතෑරලා යනවා. මේ රජසැප අතෑරලා යනවා. ඉතින් මේ පිය රජතුමා රම්‍ය සුරම්‍ය සුබ කියන මේ මාලිගා තුනක් සකස් කරලා දුන්නා. ඉතින් යසෝදරා දේවිය පසු කාලීන සරණ පාවා ගත්තා. රාහුල කුමාරයා අවසානයේදී රාහුල කුමාරයාගේ චූටි පුතෙක් ඉපදුණා. 29 වියේදී ඒ කියන්නේ අවුරුදු 29 දී සතර පෙර නිමිති දැක ඒ කියන්නේ මහල්ලෙක් ලෙඩෙක් මියගිය පුද්ගලෙක් පැවිද්දෙක් ඒ දැක සසර කලකිරි උයනේ සිට මාලිගාවට පැමිණෙන සිද්ධාර්ථ කුමාරයන්ට බෝසතුන්ගේ උපශාන්ත ජීවිතයේ ඒ ස්වභාවය දැක කිසා ගෝතමී නම් වූ ඒ සිටුදුව මේ විදිහට ගාථාවක් ප්‍රකාශ කරා. නිබ්බුතා නෝන සාමාතා නිබ්බුතා නෝන සෝපිතා නිබ්බුතා නෝන සානාරි යස්සායන් ඉදි සෝපති. ඉතින් මේ විදිහට ඒ නිබ්බුත පද ප්‍රකාශ කරා. එදිනම රාත්‍රියේ මේ නලගණන්ගේ විකාර දැක චන්න ඇමතියා සමග මාලිගාව අතහැර පිටත් වුණා. ඒ අවස්ථාවේදී මේ මාරයා විසින් අහසෙන් සද්දයක් ඇසෙන්නට වුණා. මාරයා මේ විදිහට ප්‍රකාශ කරා. මා නික්කම මහවීර ඊතෝතේ සත්තමේ දිනේ දිබ්බන්තු චක්කරතනං අද්දා පාතු භවිසති. මහාවීරයන් වහන්සේ යන්න එපා. මෙතෙන් සිට සත්වෙනි දිනේදී ඒකාන්තයෙන්ම ශක්තිති රජ වෙනවා. චක්‍ර රත්නේ පහළ වෙනවා. මේ චක්‍ර රත්නේ කියන එක ඒ ශක්තිති රජ කෙනෙක් පහළ වෙනකොට අහසින් දහසක් නිම්මල වලලු ඇති චක්‍ර රත්නයක් පහළ වෙනවා. ඒ පහළ වෙලා සතර දිශාවට මේක පෙරලි ගමන් කරනවා. ඒ පසුපස රජතුමා පැන්කෙන්ඩිය අරගෙන උතුරු සළුවේ ඒකාංශ කරගෙන උතුරු සළුව පෙරවාගෙන තමන්ගේ පිරිස සමග මේ චක්‍ර රත්නේ පසුපස ගමන් කරනවා. යම් අවස්ථාවක මේ චක්‍ර රත්නේ නතර වුණොත් එදාට ඒ රාත්‍රියේ එතන නතර වෙනවා. ওই විදිහට සතර දිශාවට පෙරලෙනවා. මේක පිටිපස මේ පිරිස ගමන් කරනවා. අවසානයේ මේක කරකිලා ඇවිල්ලා ධර්ම විනිශ්චය ශාලාවේ ඒ ආසනයේ ඉහළ පිහිටනවා, බිත්තේ පිහිටනවා. ශක්තිති රජ කෙනෙක් පහළ වෙන්නේ. අද Facebook එකේ තිබුණා මේ කවුද ඉන්දියාවේ Hindu යෝගියෙක් ප්‍රකාශ කරනවා මේ මිනිස්සු මරණයටපත් වෙනවා. කො මේ ඉන්න දෙවියෝ මේ සියලු ආගම් ක්‍රම මේ ඒවා මනුෂ්‍ය විසින් හදාගත්ත ඒවා. ඉතින් ওই විදියට සමහර ඒවා දානවා. නමුත් මේ වගේ ඒවා දානකොට මේ පින්නතු කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය
මේ මරණය නතර කරන එකවත් එහෙම එකක් නෙමෙයි. මේක ස්වක්කාතෝ භගවතා ධම්මෝ මුලමදාග මනමින් ප්‍රකාශ කර තිබෙනවා. සන්දිට්ඨිකව තම විසින් දැක්ක යුතු අකාලිකෝ කල්නයව ප්‍රතිඵල ලැබෙනවා. ඒයි පස්සිකෝ ඇවිල්ලා බලන්න, ඕපනයිකෝ පුරුදු පුහුණු කරලා බලන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති නුවණ තියෙන පින්නතුන්ට තේරෙනවා. මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ භාෂාවේ ප්‍රශ්නේ තියෙන්නේ. පාලි වලින් කතා කරනකොට ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ඒ ප්‍රදේශයේ ඒ මගධ දේශයේ හිටපු අයගේ ඒ භාෂාව අපි සිංහලෙන් කතා කරනවා වගේ. නමුත් මේ ගාථාවේ අදහස දන්නවනම් මේ මුලමදාග මනමින් ප්‍රකාශ කරලා තිනවා. තමන් විසින් දැක්ක යුතුයි සන්දිට්ඨිකෝ අකාලිකෝ කල්යම ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේක පුරුදු පුහුණු කරන්න. ඒයි පස්සිකෝ ඇවිල්ලා බලන්න ඕපනයිකෝ පුරුදු පුහුණු කරලා තියන් තමන් පුරුදු කරන්න ඕනේ මේක. පච්චත්ත වේදිතබ්බෝ ඤ්ඤති. අන්න තථාගතයන් වහන්සේගේ ධර්මය ඒ වගේ එකක්. එහෙම නැතුව මේක රිලිජන් කියන වචනෙට රිලිජන් කියන ඒවා ආගම් ක්‍රම කියන්නේ යම්කිසි ඇදහිීමක් තුලින් පවතින දේවල්. යම්කිසි කෙනෙක් යම්කිසි බලවේගයක් අදහනවා බලාපොරොත්තු වෙනවා එයාට පුළුවන් අපට උපකාර කරන්න පුළුවන් කියලා. නමුත් බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුදුදහම ඒ පින්නතුන්ට භාවනා කරලා බලන්න කියලා තියෙනවා. තථාගතයන් වහන්සේ කිසි කෙනෙකුට බලෙන් එන්න කියලා කිව්වේ නැහැ. මේ ධර්මයේ ඉදිරිපත් කළා තියෙනවා. මේක ප්‍රායෝගිකව වඩන්න පුළුවන්. වැඩුවාම අකාලිකෝ කල්යම ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ඕනෑම පින්නතෙක් මේක ප්‍රායෝගික භාවනා කරලා බලන්න. Tamanට ඒකේ ප්‍රතිඵල ලැබෙනවද කියලා. ඉතින් එහෙම නිසා එහෙම නැතුව මේක නිකන් ආගමක් හැටියට සලකලා එහෙම අතහැරලා දානවනේ ඒක Tamanට ඒක වෙන ඊටාම අලාභයක් වෙනවා. මොකද බුදු කෙනෙක් ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ. ඒ පහළ වුණ අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න Tamanට වාසනාවකුත් තියෙන්න ඕනේ. මේ ලෝතර සමයක් සම්බෝධියටපත් උනේ වෙසක් පුණු පොහොය දිනයක. ඒ පත් වෙලා බුද්ධත්වයටපත් වුණා. තථාගතයන් වහන්සේ නොඑක් භාවනා ක්‍රමෝය තපස්වරුන්ගේ භාවනා එක ඒවා කරා. ඒවා අතහැරලා දැම්ම අවසානයේ ඒවයි తాවකාලික කෙලෙස් යටපත් කිරීම පමණයි වෙන්නේ. කෙලෙස් ප්‍රහාණය කිරීමක් කරගන්නට බෑ. අවසානයේ තමන් විසින් ඇතිවීම නැතිවීම උදේවය ඥානෙ යමක් ඇති වෙනවද ඒ නැති වෙන ස්වභාවය නුවණින් දැනගෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය දැනගෙන චතුරාර්ය දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය කියන සතර අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරා එයා ඒ ප්‍රහාණය වුණාම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වුණා නැවත උප්පත්තියක් නැති බව දැනගත්තා. ඒ දැන ගැනීම ප්‍රකාශ කරපු ගාථාවක් තියෙනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. ගහකාරක දික්ඨෝසි පුනගේහං නකහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කාය මජ්ජගා. නොඑක් ಜಾති වල සංසාරේ එහෙ මේ සංසාරේ ඈතර වෙන සංසාරේ මේ දුකෙන් ඈතර වෙන ක්‍රමේ දන්නේ නැතුව එහාට මෙහාට ඇවිද්දා. දැන් මම මේ සිත කය දෙක හදන තෘෂ්ණා නැති වඩුවාව දැනගත්තා. ගහකාරක දික්ඨෝසි පුනගයන් නකාසි. දැන් මට මේ නැවත මට මේ ශරීරයක් හදන්න මේ තෘෂ්ණා සබ්බාතේ පාසුකා බග්ගා ගහකොට විසංකිත හරියට වහලෙක පරාල වගේ ඒ සියල්ල
ඒ වගේම පරාල හයි වෙලා තිබෙන අර මැද කැණි මඩල වගේ ඒ සියල්ල විනාශ කරා. විසංකාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජාගාති. තණ්හා අවිද්‍යාව තෘෂ්ණා දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් මම බුද්ධත්වයට පැමිණුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. සසර දුක කෙලවර වුණා. මේ තායිලන්ත රටේ මෙහෙම පාලි වලින් කියනවා සාදුනෝ බන්තේ භගවා සුචිර පරිනිපුතු. භාග්‍යවතුන් වහන්සේ අනේ සාදු භාග්‍යවතුන් වහන්සේ පිරිනවන් පෑව. භාග්‍යවතුන් වහන්සේ දුකෙන් එතර වුණා කියලා. ඒත් ඒක මේ පින්නත සීපත් කරන්න මේ තායිලන්ත ආදී රටවල අය ලංකාවේ දැන් මම තායිලන්තේ හිටිය ලංකාවේ අයට බුද්ධ චාව් කොන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් කියලා අපි හඳුන්වන්නේ. එම නිසා එහෙමනම් එහෙම ඇඳින්නමක් තියෙනවනම් ශ්‍රී ලංකාද්වීප වාසීන් අපි බලන්න ඕනි බුදුරජාණන් වහන්සේ දවදිව පහළ වුණේ. නමුත් අපි ඥාතීන් කියලා අපිව තාම හඳුන්වනවා අපේ මේ ওই තායි ආදී රටවල. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ තීන ධර්මයේ කොහොම හරි අපි මේ සසර දුකෙන් ඈතර වෙන්න උත්සාහ කරනවා. අද ලෝකේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මිය යන්නේ. මේකවත් කල්පනා කරලා Tamanට දවසකට පැය 24ක් තියෙනවානේ. ඕනේ හැටි වෙලා තිනවා මේ විනෝද ගමන් සවාරිය අර මේ හැමතැනම Facebook එකේ මම හිතන්නේ සමහර ඉන්නවා පැය ගණන් ඉන්නවා Facebook එකේ. ඉතින් සමහර මිනිත්තු මම හිතන්නේ 5ක් දානවා මොකක් හරි දානවා. ඉතින් එහෙමත් කරන්න වෙලා තියෙනවනම් මිනිත්තු 5ක් 10ක් ඇයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සතිපට්ඨානේ පොඩ්ඩක් වඩන්න මිනිත්තු 5ක් දවසකට 10ක්වත් වෙන් කරගන්න පුළුවන්. මොකද බැරි වෙන්නේ නැත්තේ. එම නිසා ඒක බොහොම උත්සාහ කරන්න ඕනේ මේ දුකෙන් එතර වෙන්න. ඉතින් තථාගතයන් වහන්සේ අවසානයේ පිරිනවන් පෑවා. දැන් මම විශේෂ වෙසක් වුණු පොහොය දිනේ සිද්ධීන් කීපයක් මතක් කරනවා. සමනල පහුවට වැඩම කොට එහි බුදු සිරිපා සටහන් තබා තුන්වන වරටත් සිරිලක් දෙවයින වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත්කොට වදාළේ වෙසක් වුණු පොහොය දිනේ. රුවන්වැලි සෑරදුන් සාදන්නට විසා නැකතින් වැඩ ආරම්භ කළේ වෙසක් වුණු පොහොය දිනේ. ආනන්ද හාමුදුරන්ගේ පිරිනවන් පෑම. ආනන්ද හාමුදුරුවෝ පිරිනවන් පෑවෙත් වෙසක් වුණු පොහොය දිනයක. මහා විහාර වාසික භික්ෂූන් වහන්සේලා වර්ෂයක් පාසා කෙරෙන උපසම්පදා උත්සව පැවැත්වුවේ වෙසක් වුණු පොහොය දිනයේ. ඉතින් මේ පින්නතුන්ට සසර දුකෙන් එතර වෙන්න අවස්ථාව තියෙන මේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනකන් ධර්මය පවතිනකන් තමන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. යම් කිසි දවසක භික්ෂුන් වහන්සේලාත් නැතුව ගියොත් ධර්මයක් නැතුව යයි. එතකොට අපි ඔක්කොම හරියට අඳුරේ ගමන් කරන අය වගේ නැවත බුදු කෙනෙක් පහළ වෙනකන් ඒ කාලවලට කියනවා දීර්ඝ කාල dark ages එහෙම නැත්නම් අඳුරු යුග කියලා. බුදු කෙනෙක් පහළ වෙන කාල මේ ලෝක සමහර විට විනාශ වෙලා නැවත එතන සකස් වෙලා ආයි හටගෙන ඔහොම අවුරුදු කෝටි ගණන් ගිහිල්ලා තමයි නැවත බුදු කෙනෙක් පහළ වෙන්නේ. දැන් අවසානයේ මම අපේ තව භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා අපේ ඥානවාස හාමුදුරු කියලා. ඒ හාමුදුරුව දේශනා කරන්න ඉස්සෙල්ලා මහා පරිනිබ්බාන සූත්‍රයෙන් මම යම් කොටසක් ඒ පින්නතුන්ට මතක් කරනවා. මේ මහා පරිනිබ්බාන සූත්‍ර කියන මේ දීඝනිකාය දෙක කියන පොත මම මේ ලංකාවේ ඉඳලා එනකොට මේ පොත අරගෙන ආවා. මේකේ තියෙනවා හොඳ සූත්‍ර. තථාගතයන් වහන්සේගේ තෙමගුල උප්පත්තිය බුදු වීම පිරිනවන් පෑම. මේ කාරණේ හේතු කොට තමයි වෙසක් උත්සව පවත්වන්නේ. එතකොට මේ වෙසක් දිනේ මම නැවත මතක් කරනවා අවසානයේ
පිරිනන් පාන රාත්‍රියේ ආනන්ද හාමුදුරුවෝ පැමිණිලා අහනවා භාග්‍යතුන් වහන්සේ පිරිනන් පෑවට පස්සේ කොහොමද අපි ශ්‍රී ශරීරයට කටයුතු කරන්නේ? සක්විති රජ කෙනෙක්ගේ වගේ කටයුතු කරන්න කියලා. සක්විති රජ කෙනෙක් නැති වුණාම අපවත් වුණාම කොහොමද සක්විති රජ කෙනෙක් මරණයටපත් වුණාම කොහොමද අපි කටයුතු කරන්නේ? ආනන්දේනේ සක්විති රජ කෙනෙක්ගේ සිරුර අලුත් පිළියෙන් වෙලන්න. අලුත් පිළියෙන් වෙලා සක්විති රජ කෙනෙක්ගේ සිරුර අලුත් පිළියෙන් වෙලා. අලුත් පිළියෙන් වෙලා පොළාලු මොනවට නගා පාදන ලද කපු පුලුනෙන් වෙලා. පොළාලු කපු පුලුනෙන් වෙලා අලුත් පිළියෙන් වෙලා. මේ නයින් මේ ආකාරයෙන් යුගල 500කින් සක්විති රජුගේ සිරුර වෙලා රන්මුවා දෙනක බහ රන්මුවා දෙනකින් වසා. ඒ කියන්නේ රන් කටාරමක වහලා රන් කටාරමකින් වහලා හැම වර්ගයේ සුවඳ දරින් චිතකයක් කොට ඒ සිරුර දවත්. සක්විති රජක්කට එය සක්විති රජුගේ සිරුරද ඉතිරි වූ ධාතුන් තැන්පත් කොට සතරමන් සන්ධියක ස්තූපයක් කරත්. ආනන්දේනි මෙසේම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. ආනන්දේනි යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිද්ද එසේම තථාගතයන් වහන්සේගේ සිරුරෙහි පිළිපැද්ද යුතුය. තථාගතයන්ට සිව්මන් සන්ධියක තුඹක් කරවිය යුතුය. ඒ කියන්නේ ස්තූපයක්. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ සුණු හෝ නගන්නා වූ නම් හෝ වෙද්ද ආදරයෙන් වන්දනා කරන්නා වූ වෙද්ද සිත හෝ පහදවා ගන්නා වූ වෙද්ද ඔවුන්ට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ඒ තථාගතයන් වහන්සේ මේ පාලියෙන් තියෙන එක මම සිංහල පැත්ත කිව්වේ. එතනින් දැන් අපි යනවා අවසාන කොටසට. අවසානයේදී මේ දවස් 7ක්ම මෙහෙම උත්සව පවත්වලා පිරිනන් පෑවට පස්සේ බුද්ධ ශරීරයේ දැන් අද හොඳයි ආදාහනය කරන්නට කියලා මල්ලව රජදරුවන් 8 දෙනෙක් පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර ඇඳගෙන මේ බුද්ධ ශරීරයේ ඔසවන්නට උත්සාහ කරාට ඒගොල්ලන්ට බැරි වුණා. ඒ මොකද ඒ අවස්ථාවේ අනුරුද්ධ හාමුදුරන්ගෙන් ඇහුවා අනුරුද්ධ හාමුදුරන්ට දිවස් තියෙනවා. දිවස් තියෙනවා අනුරුද්ධ හාමුදුරුවෝ ප්‍රකාශ කර දෙවියන්ගේ කැමැත්ත වෙන එක. ඔය අයගේ කැමැත්ත වෙන එක. ඔය අය මේ ශ්‍රී ශරීරයේ ඔසවාගෙන වෙන දිශාවකින් යන්නට දෙවියෝ කැමති වෙනත් දිශාවකින් යන්නට. ඉතින් එහෙමනම් දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වේවා කිව්වහම ඒ විදිහට අවසානයේ මේ අයට චිතකය ඔසවාගෙන යන්නට පුළුවන්. අවසානයේ ආදානය කරන්නට යනකොට මේ ආදානය කරන්නට බැරි වුණා. ගිනි දල්වන්නට බැරි වුණා. මල්ලව රජවරු කීප දෙනෙක් පිරිසිදුලා නාල පිරිසිදුලා සුදු වස්ත්‍ර පෙරවාගෙන මේ චිතකය දල්වන්න උත්සාහ කරලා බැරි වුණා. ඒ අවස්ථාවේදී මොකද එහෙම වුනේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුර වඩිනවා තාම මග. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ පිරිනවන් පාණ්ඩ ප්‍රථම අහසින් මදාරා මල් සුවඳ දුම් සුවඳාලු විහිදෙන්න දෙවිවරු පතිත කරන්නට පටන් ගත්තා. අහසින් හෙලන්නට පටන් ගත්තා. එයින් මලක් එක්තරා තාපසෙක් හිසේ ගහගෙන අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිටින දිශාවට ගියා. ඒ අනකොට මහා කාශ්‍යප රහතන් වහන්සේ මාර්ගයෙන් අයින් වෙලා ගහක් යට විවේකීව වැඩ සිටියා. මේ යන තාපසයා දැක්කාම ඇහුවා පින්වත අපේ ශාස්ත්‍රඥ වහන්සේව දැක්කද කියලා. එහෙමයි ස්වාමීනි අදට දවස් 7ක් වෙනවා පිරිනවන් පාලා මම මේ එතනින් ගත්ත මලක් කියලා මේ මල පෙන්වුවා.
ඒ අවස්ථාවේදී වහා පිරිස සමග අනිත් භික්ෂුන් වහන්සේලා සමග කුසිනාවරාවට වැඩ තුන් වතාවක් පැදකුණු කොට ශ්‍රී පතුල තිබෙන දිශාවට පැදකුණු වැඳ නමස්කාර කරාම චිතකේ ඉබේම දැල්ුණා. දැල්වෙලා අවසානයේ ඒ ගිනි නිවන්නට ඒ සල්ගස් වල අතු වලින් ඒ වගේම අහසින් ජල ධාරාවන් පතිත වන්නට වුණා. අවසානයේ චිතකේ ඒ නිවුනහම එහි ශරීරේ වෙලා තිබුණ සුදු රෙදි කපු පුලුන් තේල සුදු රෙදි වලින් වෙලලා නැවත කපු පුලුන් තේල ඔය විදියට වෙලලා තිබුණ ඒ එකක් ඒවා සේරම පිච්චිලා අවසානයේ තියෙන සුදු රෙදි කපු පුලුන් ඒවා ගිනි අරගෙන තිබුණේ ඒ මත ධාතුන් වහන්සේ පමණක් ඉතා පිරිසිදුව තිබුණා. ඉතින් කපු පුළුන් වලින් සුදු රෙදි වලින් වෙලාපු ඒ සුදු රෙදි ඒවා ගිනි අරගෙන තිබුණේ උඩින් යටින්ම වෙලපු රෙදිත් උඩින්ම වෙලපු රෙදිත් ඒවා ගිනි අරන් තිබුණේ අඟුරු දැලි මොකක්වත් පැන නැග්ගේ නැහැ. ධාතුන් වහන්සේලා පමණ පිරිසිදුව තිබුණා. අවසානයේදී ද්‍රෝණ 8කට බෙදුවා. මොකද එක එක ප්‍රදේශ වලින් රජවරු පැමිණුණා. ඒ අය ප්‍රකාශ කරා අපිත් මේ ශාක්‍ය කුලේ එම නිසා අපට ධාතුන් වහන්සේ අයිති. ඒගොල්ලෝ සටන් කරන්නට පටන් ගත්තා. එයා ඒ හුඟ දෙනෙකුට ගුරුවරයෙක් වෙන ද්‍රෝණ බමුණ උස් ස්ථානයකට නැගලා ප්‍රකාශ කරා භාග්‍යතුන් වහන්සේ ශාන්තිවාදී කෙනෙක්. ඒ නිසා මෙවැනි දිනයක සටන් කරගන්න යන්නේක ඒක ගැලපෙන්නේ. ඒ නිසා අපි මේ ධාතුන් වහන්සේලා කොටස් කීපයකට බෙදමු. බෙදලා ඒ දිශාවල චෛත්‍ය වහන්සේ ඉදිවෙයි ඒ දිශාවල අයට වන්දනා කරගන්නට පුළුවන් කියලා ප්‍රකාශ කරා. ඒ අවස්ථාව ඔබම මේක බෙදන්නට කියලා කිව්වා. ඒ 8 කොටසකට බෙදුවා. අවසානයේ තමාට මේ බෙදපු පාත්‍රය දෙන්නද කියලා පාත්‍රය දෙන්න කියලා ඉල්ලගත්තා. ඒ පාත්‍රය තබා තුම්බ ස්තූපය කියලා ස්තූපයක් තනා තිබෙනවා. ඉතින් දැන් මේක පාලියෙන් මේක මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ පැයකින්වත් කියන්න බෑ. පැය 2-3ක් කියන්න පුළුවන් මහා දිග සූත්‍රයක්. මේකේ යම් තැන්වල සුළු කොටස් වශයෙන් අපි මේ සුළු වේලාවේ ඉදිරිපත් කරනවා. අට්ඨදෝන චක්කුමතෝ ශරීරා සත්තදෝන ජම්බුදීපේ මහෙන්ති ඒකංච දෝනං පුරිස වරුත්තමස රාමගාමේ නාගරාජා මහෙන්ති. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් වෙනවා. නැලි 8ක්. එක නැලියක් භාග්‍යතුන් වහන්සේ රාමගාමේ නාගරාජා මහෙන්ති. ජම්බුදීපේ අට්ඨදෝන චක්කුමතෝ ශරීරා සත්තදෝන ජම්බුදීපේ මහෙන්ති. ජම්බුද්දීපේ ද්‍රෝණ 7ක් වෙනවා. එක ද්‍රෝණයක් රාමගාමේ නාගරාජයා වෙත තිබෙනවා කියලා සඳහන් වෙලා තිනවා. දළදා වහන්සේලා ඒකයි දාටා තිදේවේයි පූජිතා. එක දළදා වහන්සේ නමක් තවතිසා දිව්‍ය ලෝකේ. ඒකාපන ගන්ධාරපුරේ මහේයති. එක දළදා වහන්සේ නමක් ගන්ධාර දේශේ. කාලිංග රඤ්ඤෝ විචිතේ පුනේකං. කලිඟු දේශයේ එක දළදා වහන්සේ නමක්. ඒ දළදා වහන්සේ තමයි ලංකාවට අපිට ලැබිලා තිබෙන්නේ. ඒකං පුන නාගරාජා මහෙන්ති. නාලෝ නාගරාජයා වෙත තව එකක් තිබෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. තස්සේව තේජෙන ආයම් වසුන්දරා ආයගසෙක්ටේ මහි අලංකතෝ ඒවං ඉමං චක්කුමතෝ ශරීරං සුසක්කතං සක්කත සක්කතේ. මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ
ඒ ධාතුන් වහන්සේලාට පුද පූජා සත්කාර කරනවා. දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ටේ තතේව පූජිතෝ තං වන්දත පංජලිකෝ භවිත්වා බුද්ධෝ හවේ කප්පසතේ දුර්ලභෝති. දෙවියන්ද නාගයන්ද මනුෂ්‍යයන්ද පූජා කරන මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තමන්ගේ දොහොත් මුදුන් තබා නමස්කාර කළ යුතුයි. බුද්ධෝ හවේ කප්පසතේ දුර්ලභෝති. බුදු කෙනෙක් නම් කල්ප 100,000කින්ම ඊටාම දුර්ලභයි. චත්තාලීස සමාදන්තා සමදන්තයන් 40 සමදන්තයන් කේසා ලෝමාච සබ්බසෝ කේස ධාතුන්හි ලෝම ධාතුන් වහන්සේලා දේවහරින්සු ඒකේකං චක්කවාල පරම්පරාති. එම නිසා කේස ධාතුන් වහන්සේලා ලෝම ධාතුන් වහන්සේලා මුළු චක්‍රවාටය පුරා අරගෙන ගියා. එම නිසා දැන් ඔය පෙන්නන කේස ධාතුන් තියනවා නම් තියෙන්න ඕනේ බුරුම රටේ තපුස්සු බල්ලෝක වෙළඳුන්ට දුන්න කේස ධාතුන් වහන්සේ ශ්වේඩගොන් පැගෝඩා කියලා චෛත්‍ය වහන්සේ රත්තරන් වලින් ආලේපෙන රත්තරන් තහඩු අල්ලලා තියෙන්නේ. ඒ තුල තාක්පත් කරලා තියෙනවා. අනිත් ඔය පෙන්නන ධාතුන් වහන්සේලා සමහර විට වෙන රහතුන් වහන්සේලාගේ වෙන්නට පුළුවන්. මේ කේස ධාතුන්. ඒ නිසා අද දින මේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණේ ලැබපු කුසල් බලෙන් සංසාර දුක්ඛෙන් එතර වී ලබන නිර්වාණ සප්පත්තේ සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා ලැබේවා. මේ සියලු සෑම පින්නතුන්ගේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින්නත් වේවා කියා ඥාතීන්ට පින් දෙන්න කියන්නේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතත් සමාගමෝ තු යාව නිපාන. ඉවන් ප්‍රාර්ථනා කරන ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. භවග්ගුපාදාය අවිච්ඡේට්ඨතෝ එතන්තරේ සත්තකායුපපන්නා රූපී අරූපී ච සංඤ සංඤිනෝ දුක්ඛා පමුඤ්චතු පුසන්තු නිබ්බුතෙන් अस्मिन् विहारकर पब्बत रुक्खगामे सभ्येऽपि दीपनगरेषु च चक्रवाले देवासुरा गर्दरक्कसनागयक्का रक्कन्तु त्वं सकनुभाव बलेन नित्यम्. දැන් අපි ආරාධනා කරන රන්වල ඥානවාස හාමුදුරන්ට අපි 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙනුවෙන් කිලම්පසාදී පූජා කරා. ඒ ස්වාමීන් වහන්සේ ඒ ගාථා ආදී සජ්ජායනා කරන ඇත. One. අපේ අතිගෞරවනීය නාවල ලක්කන ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද මේ පින්වතුන් කවුරුත් මේ උතුම් වෙසක් පුන් පොහොය නිමිති කරගෙන විහාරස්ථානයට පැමිණීමට නොහැකි වුණත් තමන්ගේ නිවෙස්වල සිට
මේ ආකාරයට විහාරස්ථානයට නොඑක් විදිහේ තාක්ෂණය උපයෝගී කරගෙන විහාරස්ථානය සමග සම්බන්ධ වෙමින් මේ ආගමික කටයුතු වලට සහ සම්බන්ධ වෙනවා. ඉතින් වෙසක් පොහොය පිළිබඳව මුලින් අපේ ලොකු හාමුදුරන් වහන්සේ මේ පින්නතුන්ට අවශ්‍ය කරුණු කාරණා මනවින් සඳහන් කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම වෙසක් පොහොය කියලා කියන්නේ බෞද්ධ අපි හැමදෙනාටම බොහොම වටින ශ්‍රේෂ්ඨ වූ පොහොය දවසක්. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය ඒ වගේම සම්බුද්ධත්වයට පත්වීම ඒ වගේම පරිනිර්වාණය කියන මේ මංගල කාරණා තුන සිද්ධ වුණේ අදවන් දවසක. ඉතින් ඔයත්ෝ කවුරුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. ඉතින් මම මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ පුංචි කාරණාවක් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතනින් අනතුරුව අපි පූජාවන් සිද්ධ කරමු. බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණාව එක අවස්ථාවකදී සිදුවුණු සිදුවීමක් අනුසාරයෙන් ඔයයන්ට සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක් ගංගාවක් අසලින් වැඩම කරන්නට යෙදුණා. ගම් යූර දිගේ. ඒ ගම් යූර දිගේ වැඩම කළාම ගම් යූරේ බුදුරජාණන් වහන්සේගේ පිය සටහන් ඒ වැලි තීරයේ මත තිබුණා. ඒ වැලි තීරයේ මත පාසටහන් තිබුණ නිසා ඊට පස්සේ එනවා ද්‍රෝණ කියන බමුණා. මේ බමුණ දකිනවා බොහෝම ලස්සන පාසටහන් කාගේවත් වෙන කෙනෙකුගේ දකින්න නැති බොහෝම ලස්සන පාසටහන් තියෙනවා. ඉතින් ඒ දැකපු ද්‍රෝණ බමුණා මේ පාසටහන් ඔස්සේ ගමන් කරගෙන යනවා. අවසානයේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණ මහනවා ඔබ දෙවියෙක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම දෙවියෙක් නෙමෙයි. ඊළඟට ගාන්ධර්වයෙක්ද කියලා අහනවා. එහෙම කෙනෙකුත් නෙමෙයි. යක්ෂයෙක්ද? එහෙම කෙනෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ කවරෙක්ද කියලා මේ ද්‍රෝණ බමුණා අහන්නට යෙදුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහේනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. බමුණ මම අවබෝධ කළ යුතු දෙයක් වෙතොත් ඒ දේ අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම වැඩි යුතු ගුණාංගයක් වෙතොත් ධර්මයක් වෙතොත් ඒක වඩා වර්ධනය කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රගුණ කළ යුතු ප්‍රහාණය කළ යුතු යම් කිසි අකුසලයක් වෙතොත් ඒක ප්‍රහාණය කරලා තිබෙනවා. ආන්න ඒ නිසා මට කියන නමක් තියෙනවා. ඒක තමයි බුද්ධ. ඉතින් එහෙම සඳහන් කරලා ඒ වෙලාවේ ඒ ද්‍රෝණ බමුණට මේ බුදුරජාණන් වහන්සේ කවරෙක්ද යන්න කෙටියෙන් සඳහන් කළා. එතකොට පින්වත්නි බුදු කෙනෙක් පිළිබඳව අපිට පැයකින් දවසකින් කියන්න පුළුවන්කමක් නැහැ. බුදු කෙනෙක් විසින් තවත් බුදු කෙනෙකුගේ ගුණ සඳහන් කළොත් කල්පයක් ගෙවුණත් කල්පය අවසන් වන දවසේදී බුදු ගුණ කියලා අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අනන්තයි. නමුත් අපි නවරහදී බුදු ගුණ කියලා නිතර පාඩයක් තියෙනවා සජ්ජායනා කරනවා අපි නිරන්තරයෙන්. ඒ නව ගුණ බුදු ගුණ 9ක් තියෙනවා. ඒ බුදු ගුණයන් අපි නිතර මෙනෙහි කරනවා. ඔයත් සාමාන්‍යයෙන් බෞද්ධ අපි කවුරුත් තෙරුවන් සරණ යන්න පෙර ආතු අපි කියනවා නමෝ තස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ කියලා කියන්නේ নমස්කාර වේවා. තස්ස භගවතෝ ඒ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. එතකොට අපි බෞද්ධයෝ හැමදාම වගේ පන්සිල් සමාදන් වෙනකොට මුලින්ම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තමයි ආරම්භ කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් උන්වහන්සේට নমස්කාර කරනවා. ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. දහම් සරණ, සංඝ සරණ යනවා. ඉතින් මේ බුදු කෙනෙකුගේ ගුණ අපිට විස්තර කරන්න ගියොත් අප්‍රමාණයි. ඉතින් බුදු ගුණ තුළ නවාරහදී බුදු ගුණ අන්තර්ගත මේ පාඨයේ දෙස බැලුවොත් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ විදිහට අපි ගාථාව සජ්ජායනා කරනවානේ. ඉතිපිසෝ භගවා, සෝ භගවා කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් උන්වහන්සේ. ඉතිපි මෙන්න මේ ගුණයෙන් යුක්තයි. මොනවද මේ ගුණයන්? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. දැන් මේ ගාථාවේ ආරම්භයේදී ඉතිපි සෝ භගවා කියලා ආරම්භ වෙන්නේ භගවා කියන පාඨයෙන්. ඒ වගේම අවසන් වෙන්නේ බුද්ධෝ භගවාති කියලා. එතකොට ආරම්භයේ අවසානයේ තේ විදියට සඳහන් කිරීම තුලින් පෙන්වන්නේ මේ බුදු ගුණ 9කට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. නවාරහදී බුදු ගුණ කියලා අපි එතනදී ගුණ 9ක් විස්තර කළා. සැබෑ වශයෙන්ම අනන්තයි බුදු ගුණ. ගුණයන් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද වගේ මේ උතුම් වෙසක් පොහොය දවසක ඒ බුදු ගුණ මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ අපි අනෙක් අයගේ අඩුපාඩුකම් අගුණ දුර්වලකම් මෙනෙහි කරනවට වඩා මේ බුදු කෙනෙකු සතු තියෙන ගුණාංගයන්, ඒ සීලාදී ගුණයන් ආදී අපි සිහියට නගනවා නම් අපේ සිත් තුළ ගුණ වඩා වර්ධනය වෙනවා. අපි තව කෙනෙකුගේ ගුණයන් නිතර මෙනෙහි කරනවා නම් අපේ සිත් තුළ ගුණ ධර්ම වඩා වර්ධනය වෙනවා. ඒක තමයි අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා යථාපි පුප්පරා සිම්හා කෛරාමාලා ගුණී බහෝ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහෝ. අපි ලබාගත්තා වූ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ යම්කිසි මල් මාලාකාරුවෙක් කැලේට ගිහිල්ලා මල් කඩාගෙන තමන්ගේ නිවසට ගෙනහැල්ලා මල් මාලා හදනවද, ලස්සන මල් මාලා හදලා පවත්වනවද? මේ අලංකාරවත් මල් නිසා ඒ ලස්සන මල් දම සැකසෙන්නේ. තින් ආන්න ඒ වගේ මේ ලබාගත්තා වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ හොඳ ලස්සන පින්කම් කරලා කුසල් කරලා මෙලොව ජීවිතේත් ආලෝකමත් කරගන්නට, ඒ වගේම සසර ජීවිතේත් සුවපත් කරගන්නට අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ.